සමහරවිට මේක පොඩ්ඩක් අපි පොඩ්ඩක් ආයෙත් පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ එතකොට මේ අරහත් වහන්සේ නමක්ද? මමද? ඔව් ස්වාමීන් වහන්සේ. නෑ. තාම මග වඩන භික්ෂුවක්. මාර්ගඵලලාභී භික්ෂුවක් අනිවාර්යෙන්ම. එහෙම මම කියන්නේ යන්නේ නෑ. හොඳයි. ඒ කොහොම හරි මට කියන්න තියෙන්නේ මේකයි. හොඳයි ස්වාමීන්. කෙලස් නියමින් ඉන්නේ. එහෙමයි ස්වාමීන්. ඉතින් එතකොට තාම පරම නිෂ්ඨාවට ගමන් කළේ නෑ. පරම නිෂ්ඨාව කොයි වෙලාවක හරි ළඟා වේවි හැම යනකොට ඉතින්. එහෙමයි ස්වාමීන්. පරම නිෂ්ඨාව කියන්නේ මොකක්ද? ඒ උතුම් අරිහත් ඵලය තමයි. අරිහත් ඵලය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම ගිහියෙක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට මගේ නෝනක් ගිහියෙක්. එතකොට අපිට කොච්චර දුරක් මේ ගමන යන්න පුළුවන්ද මේ ගිහියෙක්? ඔබට කාමයේ පරිහරණය කරමින් යන්න පුළුවන් උපරිම දුර අනාගාමි මාර්ග කියන අවස්ථාවට එනකන් යන්න පුළුවන්. ඒ අනාගාමි මාර්ග කියන අවස්ථාවට ගියාම කාමයේ කියන එක ඉතාම දුරස්ත දෙයක් වෙනවා ජීවිතේට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කාම සේවනයේ දෙන්න පුළුවන් ද අනාගාමි කෙනෙක්? අනාගාමි නෙමෙයි. අනාගාමි මාර්ග වෙනකන් යත හැකියි. අනාගාමි ඵලයටපත් වුණාම බෑ. අනාගාමි ඵලයටපත් වෙන මොහොතේදී කාමරාග සංයෝජනේ සහ මුලින්ම සිඳිලා යනවා. ඊට පස්සේ කාමයේ පිළිබඳ අදහසක් හිතේ නැගින්නේ නැහැ. විඥානීය ක්‍රියාත්මක නැහැ. ඒ ශක්තිය නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ කයට. ඒ ශක්තිය සහ මුලින්ම අවසන්. සෝවාන් මට්ටමේදී සාමාන්‍ය ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. සෝවාන් පුද්ගලයාගේ කාමසේවනයේ තියෙන වෙනස සාමාන්‍ය පෘථග්ජනයෙක්ගේ සෝවාන් පුද්ගලයාගේ කාමසේවනයේ තියෙන වෙනස විසමාචාරයෙන් වෙන් වෙච්ච ජීවිතයක්. කාම සමාචාරයයි ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ විදිහට අසුරු කරමින් ඒ කාම සමාචාරයේ දෙන්නේ කිසිම ගැටලුවක් නැහැ. එහෙමයි. සකදාගාමි මට්ටමට යනකොට ඒක අඩකින් අඩක් අඩු වෙනවා. ඒ කාම සේවනයේට තියෙන කැමැත්ත භාගයට භාගයක් අඩු වෙලා යනවා. දෙවනි පියවරේදී. එතකොට සකදාගාමි ඵලයටපත් වුණාට පස්සේ තමයි මේ අවස්ථාවට එන්නේ. කියන්නේ කාම රාගේ භාගයට භාගයක් සිඳිලා ගියාම ටිකක් ඕක තව ගැඹුරට විස්තර කරන්න නම් මම මතු පිටින් කිව්වේ. හොඳයි. දැන් සෝවාන් ඵලයේදී කෙනෙක් කාම විසමාචාරයන්ගේ කලින් යෙදිලා හිටියා නම් ඔව් සර්. ඒවා නතර වෙනවා. විසමාචාර ගහම අනියම්ය සුරව මොනවා එක එක જાති තියෙනවානේ කාමයේ මිත්‍යාචාරයන්. එහෙමයි සර්. අන්නේ කාම මිත්‍යාචාරයන් සහ මුලින්ම නතර වෙනවා. නතර වෙලා කාම සමාචාරය. මොකද ඒකට හේතුව මම තාම ඔබට අර මූල හේතුව කිව්වේ නෑ. ඔව්. දැන් ඒක අනිවාර්යෙන් අහන්න ඕන. අර ඔබ ඇහුවනේ මුලින්ම සිඳින්නේ කොහොමද කියලා. අන්නේ මුලින්ම සිඳින ප්‍රශ්නේ නැවත මගෙන් අහන්න මේක අවසානයේ. එහෙමයි සර්. මම ඒක පැහැදිලි කරන්න මට හදිසියවත් මේ කාරණාත් එක්ක අමතක වුණොත් හොඳයි. ඔබ නැවත අනිවාර්යෙන් ඒක අහන්න. අනිවාර්යෙන්. එතකොට තමයි මේකේ අගමුල තේරෙන්නේ හොඳටම. එහෙමයි. එතකොට කෙනෙක් මේ සත්‍ය යථාර්ථය දැක්කට පස්සේ කාමය කියන්නේ දුකක් කාමය කියන්නේ දුකට නමක් බව දැක්කට පස්සේ දුක්ඛෝති භික්ඛවේ කාමානමේතං අද්වචන මහන දුක කියලා කියන්නේ කාමයට. එහෙනම් මේ කාමයේ දුක බව දැක්කට පස්සේ ආරවිණියට අනුව ඔහු සෝවාන් ඵලයේ පිහිටියට පස්සේ ඔහුට ඒ කාමයේ පිළිබඳ අරතිය ඒ කියන්නේ කාමයෙන් ආරති ඒ කියන්නේ කාමයෙන් පිළිබඳ තියෙන බලාපොරොත්තුව යම් දුරකට අඩු වෙනවා. යම් දුරකට අඩු වුණාම තමයි අර කාම මිත්‍යාචාරයට යන්න වටින දෙයක් නෙවෙයි මේක. ඒ කියන්නේ මේක අසාධාරණයෙන් අයුක්තියෙන් අවැඩක සිද්ධ කරලා අකුසලයේ තුලින් පාපයේ තුලින් ලබා ගන්න ඕන සැපයක් නෙවෙයි. මේක ඇවිල්ලා මෙහි සාරයක් නැහැ කියන යථාර්ථය දැක්කට පස්සේ ඔහු මිත්‍යාචාරයන්ට යන්නේ නැහැ. සමාචාරය තුල ඉඳගෙන කාමයේ අත්විඳිනවා. ඒ මට්ටම සෝවාන්. එතකොට ස්වාමීන් වහන්සේ ඔය ගැන මට කලින් ඉඳන්ම ප්‍රශ්නයක් තිබ්බා. මම මේ ඇමරිකාවේ හිටපු ඉන්නකොට මම හුඟක් කියන්නේ ස්ත්‍රී ස්පර්ශයත් එක්ක කාමසේවනය ඇදිලා තියෙනවා. කියන්නේ 150කට වඩා ස්ත්‍රීන් එක්ක මම ඉඳලා තියෙනවා. එතකොට මට ඒ කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් මම මේ ධර්මයට අනුගත වෙලා නැහැ ඒ කාලේ. දැනුත් මම මේ මගේ බිරිඳ ඉන්නවා. එතකොට ඉතින් මම කල්පනා කරේ දැන් ඒ කාලේ රජවරු අන්තපුර තියාගෙන හිටියා ධර්මානුකූලිකව ජීවත් වුණා. එතකොට දැන් අද කාලේ ඉන්නවා ඇමරිකාවේ හුඟක් සල්ලිකාර ලොකු කෝටිපති ඉන්නවා. ගෑනු කියන්නේ ස්ත්‍රී ස්පර්ශවේ ගොඩාක් ඒගොල්ලෝ එක්කිනෙකාට කැමැත්තෙන් ඉන්නවා.
එතකොට ඔය කාමයේ වරදවා හැසිරීම කියන එක කොයි සීමාවද? ඒක තමයි සමාජය. ඔක ලොකු ගැටලුවක්. හැබැයි දැන් මම මේ කියන කොටස ඔබ මම කැමති YouTube එකට දාන්න නැති වෙනවා නම් මොකද සමහර අඥාන මිනිස්සු මේක වැරදියට ගන්න පුළුවන්. එහෙමයි සමහර. නමුත් මම මේ ධර්මයට අනුකූල කතාවක් පැහැදිලි කරන්නේ. හොඳයි සමහර. අද අපි සම්පූර්ණයෙන් මේ කාම මිත්‍යාචාරය කියන එක වරද්දගෙන ඉන්නේ. අපි හිතන් ඉන්නවා කාම මිත්‍යාචාරය කියලා කියන්නේ මම මේ දැන් ධර්මයට අනුකූලව පෙන්නන්නේ. හොඳයි. දැන් වෛශ්‍යාවක් කරා යමෙක් ගියා කියමුකෝ. වෛශ්‍යාව කියන්නේ ගණිකාව. ගණිකාව. එහෙම. කරා යන්නේ ගියා කියමුකෝ. එහෙම. දැන් අද හිතන් ඉන්නවා ඒක කාම මිත්‍යාචාරය කියලා. එහෙම. ඒක කාම මිත්‍යාචාරයටයි තියෙන්නේ නැහැ. එහෙමයි. එහෙනම් කාම මිත්‍යාචාරය කියන්නේ මොකක්ද? කාම මිත්‍යාචාරය කියන්නේ මවක් විසින්, පියෙක් විසින්, සහෝදරයෙක් විසින්, සැමියෙක් විසින් යම් භාරකරුවෙක් විසින් රකින්නා වූ ස්ත්‍රියක්ව ඒ පුද්ගලයන්ගේ අනුදැනුමකින්, අවසරයකින්, අනුමතයකින් තොරව භාවිත කිරීම. අන්න ඒකයි මිත්‍යාචාරයට අයිති වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ හැසිරෙන තමන් ඒ තමන්ගේ කාමචාරයට යොදව ගන්නා වූ ස්ත්‍රිය නිසා ඒ ක්‍රියාව නිසා කාගේ හෝ හදවතක ගිනි ඇවිලෙනවා නම් අන්න එතන මිත්‍යාචාරය තියෙන්නේ. තේරුණාද? එහෙමයි සමහර. දැන් ඔය වෛශ්‍යාව කියන කෙනා කරා අනේක මිත්‍යාචාරයට ඇති නෑ. දැන් මම මේවා එකයි කියන්න බැරි. මේවා කිව්වහම මිනිස්සු හිතනවා මිනිස්සු මේවා වැරදියට ගන්නවා. ඔව්. ඒකවල හිතනවා මේ ගණිකාවත් එක්ක ඉන්න එක ප්‍රශ්නයක් නෑ කියලා. ඇත්තටම ප්‍රශ්නයක් නෑ. ඔව්. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔව්. රාත්‍රියේ එලි බහැලා. ඔව්. රාත්‍රී වීදි සංචාරය කරන එක ප්‍රශ්නයක් නැහැනේ. ඔව්. නේද? නිසාචර ගමන ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔව්. පරාභවයට හේතු වෙනවා. පරාභවය කියන්නේ පිරිහෙන්න හේතුවක් ඒක. ඒ කියන්නේ ඔය රාත්‍රී ගමන නිසා ඔහුට කුමන හෝ ප්‍රශ්නයකට මුහුණ දෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එහෙමයි. ඒ වගේ වෛශ්‍යාවක් කරා යන්නේක අකුසලයක් නොවේ, පාපයක් නොවේ. හැබැයි මොකද ඒකෙන් කාගේවත් ගිනි ඇවිලෙන්නේ නැහැ. එහෙමයි. මේ පාපය කියන එක හැමතිස්සෙම තීරණය වෙන්නේ තව කෙනෙක්ට දුකක්, වේදනාවක්, ව්‍යසනයක් උරුම කර දෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වෛශ්‍යා කියන වෘත්තිය කොයිම වෙලාවකවත් බැහැර කළේ නැහැ. එක්තරා වෛශ්‍යාවක් ඉඳලා තියෙනවා සිල් රැකපු. ඔය පිළිගන්නවා සිල් රැකපු. ඒ වෛශ්‍යාව එක්තරා රජ කෙනෙක් ගාවට අරන් ගියාට පස්සේ දඬුවම් දෙන්න. ඇය කියනවා මම පුරුෂයන් 1000ක් එක්ක මේ සේවයේ යෙදුණත් මම සිල් රකින්න කාන්තාවක් කියලා. ඊට පස්සේ එය සියලුම දෙනා රාජසභාවේ හිටපුවා hina වෙනවා. වෛශ්‍යාවක් කොහොමද සිල් රකින්නේ කියලා. එහෙමයි සර්. ඊට පස්සේ අය කියනවා මම සිල් රැක්කා. කෙසේද මම සිල් රැක්කේ? මාගාවට යම් පුරුෂයෙක් ආවනම් මුදලක් දීලා ඒ මුදල අරගෙන මේ මිනිස්සයා ඇයව යම් කාලයකට ලබා ගත්තා නම් ඒ සමස්ත කාලය පුරාම මා හිතුවේ මගේ සැමියා කියලා. මේ මොහොත තුල ඒ කාලය තුල වෙනත් පුරුෂයෙක් ගැන මම සිතුවිලි මාත්‍රයක්වත් ඇති කරගත්තේ නැහැ. වෙනත් පුරුෂයෙක් දිහා හැරිලවත් බැලුවේ නැහැ කාලය තුල. ඔහු මගේ සැමියා යන ආදි වශයෙන් හිතමින් මම සීලයක් රැක්කා කියලා. ඒ කියන්නේ වෘත්තිය තුල ඒ සීලයක් රකින්න. ඒත් රජා පිළිගන්නේ නැහැ. ඊට පස්සේ සරබු කියන ගඟතාවට ගිහිල්ලා අදිෂ්ඨානයක් කරනවා මා මේ වෘත්තිය තුල සත්‍ය සීලයක් රැක්කා නම් මා මේ කියන සත්‍ය කතාව සත්‍යක් නම් මේ ගඟ උඩුගම් බලා ගලන්න කියලා. ගඟ අනිත් පැත්තට ගලන්න ගන්න. සරබුණන් ගඟ උඩුගම් බලා යවපු වෛශ්‍යාවක් ඉඳලා දින සීල බලයි. දැන් තේරෙනවා? එහෙමයි ස්වාමීන්. ඉතින් ඒකත් ඕනම දෙයක් වරදවා කරන්න පුළුවන්. එළියක් කරන් බෙල්ල කපා ගන්නත් පුළුවන්. ඕකෙන් එළවලු පළතුරු කපන්නත් පුළුවන්. එහෙමයි. ඒක පරිහරණය කරන විදිහය අනුව ඔක වෙනස තියෙනවා. මම ඔබට තවත් ධර්මයේම තියෙන කතාවක් පෙන්නලා දෙන්නම්. එහෙමයි. මේ දේවල් තෝරගන්න. ඒතර කාම මිත්‍යාචාරය කියන එක පිළිබඳ අර ඔබ අහපු ප්‍රශ්නට උත්තරේ එනවා එතකොට. ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඉන්න උත්තරා කියලා සිටු දේවියක්. ඇයි සෝවාන් ඵල දේවියක්. සෝවාන් ඵල සිටු දේවියක්. සෝවාන් ඵලයටපත් වෙච්ච සිටු දේවියක්. මෙතුමියගේ සැමියා මට මතක නෑ සැමියාගේ නම සිටු පුත්‍රයාගේ නම. කොහොම හරි ඔහු දැඩි කාම සේවනයේ ඉඳලා ඉන්න කෙනෙක්. ඔව්. මේ උත්තර සිටු දේවිය කියන්නේ බොහොම රූමත් සිටු දේවියක්. ඔව්. ඉතින් ඇය ධර්මය අසා සෝවාන් ඵලයේ පිහිටනවා. ඊට පස්සේ ඇයට අවශ්‍ය වෙන දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ විශේෂ දානයක් දෙන්න. ඒ දාණය තමාගේම දෑතින් පිරිසිදුව මනාව සකස් කරලා දෙන්න ඇයට උවමනා වෙන්නේ.
ඊට පස්සේ ඇයට දැන් ඒ කටයුත්තට විවේකී වුණ. විවේකී වුණ සතියක්. සතියක කාලයක් ඇය සැමියාගෙන් ඉල්ල ගන්නවා. ඒ වෙනුවට ඇය කරන්නේ මොකද්ද? සිරිමා නම් ගණිකාව සල්ලි දීලා ගෙනල්ලා සතියකට මා වෙනුවෙන් ඔබට මෑගේ සේවය ලබා ගන්න කියලා සිරිමා නම් ගණිකාව තමාගේ සැමියාට පාවලා දෙනවා ඒ සතියට. ඔව්. මේ කතාවේ ධර්මයේ තියෙන උත්තරා සිටු දේවිගේ කතාව ඔන්න හොයාගෙන බලන්න පුළුවන්. ඔව්. එතකොට ඊට පස්සේ මේ කතාවේ තවත් ලස්සන තැනක් තියෙනවා. ඊට පස්සේ මේ සිටු දේවිය ගිහිල්ලා දැන් සැමියාට අර සිරිමා නම් ගණිකාව පවරලා ඇය ගිහිල්ලා කුස්සියේ උයනවා. උයනකොට සිරිමා නම් ගණිකාව කල්පනා කරනවා මෙච්චර මේ මහා ගණයක් ඇති සිටු ගෙදරක මට සිටු කුමාරිය වුණා නම් මොහුගේ බිරිඳ වුණා නම් එහෙම මට දිගටම මේ වෘත්තිය දෙන්නත් ඕනේ නැහැ. මට සැපසේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා මට කරන්න තියෙන හොඳ වැඩේ මොකද්ද? අයව නසා දමන එක. කියලා හිතලා අර උයමින් පිහමින් ඉන්න කුස්සියට ගිහිල්ලා නටන තෙල් වාජනයක් අරගෙන උත්තරාසිට දේවියගේ හිසේ සිට වක් කරනවා. සිරිමා නම් ගණිකාව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මල් වෙනවා. ඕ සිසිල් ජලයක් බවට පත් වෙනවා. ඇයි ඒ? ඇයි මෛත්‍රිය වඩපු කෙනෙක් උපරිම. ඊට පස්සේ ඇයි පිච්චුනේ නැහැ. ඊපස්සේ සිරිමාව අහනවා බොහෝ විශ්මයක්. මම ඔබේ ඇඟට වක් කරේ නටන උණු තෙල් භාජනයක්. ඔබට කිසිම හානියක් වුණේ නැහැ. ඔබ සිහිලසටපත් වුණා. ජලයක් වගේ මේ ඔබේ ශරීරයේ මෙහෙ වැగిරිලා ගියා. කිසිම තුවාලයක් විපතක් වුණේ නැහැ. කොහොමද මෙහෙම වුනේ? මම මෛත්‍රිය වඩන කෙනෙක් කිව්වා. මම මෛත්‍රිය සියලු ලෝසතුන්ගෙහි මම මෛත්‍රිය පතුරවන කෙනෙක්. ඒ නිසා මට ගින්නෙන් විස ආයුධ වලින් වස විසින් කිසිම දෙයකින් හානියක් වෙන්නේ නැහැ කියලා ඒ කිව්වා. ඊට පස්සේ හෙව්වා ඔබට මේ ධර්මයේ කවරින්ද කියලා දුන්නේ. එතකොට සිරිමාන ගණිකාව දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ නම් මහා ශ්‍රාවකයෙක් ඉන්නවා යතුමාණන් වහන්සේ කියලා. අනේ එහෙනම් මටත් වැඳලා ඇවිල්ලා අනේ මටත් එහෙනම් ඒ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ මටත් මුණ ගැස්සන්න කියලා. ඊට පස්සේ උත්තරා සිටු දේවිය තමයි සිරිමාව එක්කන් යන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. ඇය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙනවා සිරිමානන් ගණිකාව. දැන් එතකොට උත්තරා සිටු දේවිය කියන්නේ කවරෙක්ද? සෝවාන් සිටු දේවියක්. ඇයි වැරදි වැඩක් කරයිද? නෑ. වැරදි වැඩක් කරන එකක් නෑ නේද? එහෙනම් තමන්ගේ බෙදින් සමියාට ගණිකාවක් කියලා දෙයිද සෝවාන් කෙනෙක් වැරදි වැඩක් කරයිද? ඇයට කුසලයේ අකුසලයේ තේරුම් ගන්න බැරිද? පුළුවන්. එහෙනම් එතන පැහැදිලි මොකද්ද? ඒක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට කාම මිත්‍යාචාරය කියලා කියන්නේ අන්සතු කාමයන් පැහැර ගන්න එකට. පැහැදිලිද? අන්සතු කාමයන් පැහැර ගන්න එකටයි කාම මිත්‍යාචාරය කියන්නේ. වෛශ්‍යා කියන වෘත්තිය ඉන්දියාවේ දඹදිව බුදුරජාණන් වහන්සේගේ කාලෙදී විශාල වශයෙන් තිබිච්ච එකක්. අඩ්ඩකාසි මංගලා සීලවති සිරිමා ඔහොමම කියන්නේ කිව්වොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. සිරිමා කියන්නේ සෝවාන් ඵලයේ ඉඳලා තුසිතට මේ තවතිසාවට ගිය කෙනෙක්. අඩ්ඩකාසි මංගලා සීලවති තව ඉන්න මට නම් මතක නැහැ. ඔක්කොම රහත් මෙහෙණියෝ. අම්රපාලි රහත් මෙහෙණියෝ ඔක්කොම. ඒ පුරාණ වෛශ්‍යා ඔක්කොම. දඹදිව හිටු ප්‍රකට වෛශ්‍යාව. ඔවුන් සියලු දෙනා රහත් ඵලයේ පිහිටියා. රහත් කියලා අර්ථවත් කරන්නේ සමාස මාර්ගඵලලාභීන්. මාර්ගඵලලාභීන් සියලු කෙලෙස් නැසලා අවසන් කරා. ඒ කියන්නේ පිරිනවන පෑවද? පිරිනවන පෑව. අන තේරපදානි සඳහන් වෙන වෙනම කාණ්ඩයක් තියෙනවා ඒ කිව්ව පිරිස කියන්නේ. රහත් ඵලයටපත් වුණා. ඒ කියන්නේ සියලු රාග දේශ මොහ නැස අවසන් කළා. එහෙනම් ඒ වෙනකොට ඉන්දියාවේ දඹදිවේ වෘත්තිය තිබුණා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දැකපු උත්තමයා. උන්වහන්සේ ගැඹුරින් නුවණින් හැමදේම දැක්කා. මේ මිනිස්සු මෝඩකමට කරගත්ත වැඩේ නිසා. ඒ කියන්නේ ඒ වගේ මම කියන්නේ මේවා දාන්න එපා කිව්ව එකයි මේ මිනිස්සු වැරදියට ගන්නවා. මේවා මේ අවිවාද කරගන්නවා. ඔව් අද ලංකාවේ කාම මිත්‍යාචාරය කියන එක අතිශය බහුලයි. එහෙමයි. හැම ආයතනයකම කාම මිත්‍යාචාරය තියෙනවා. බොහෝ මිනිසයන්ට අන්පුරුෂයෝ ඉන්නවා. බොහෝ ස්ත්‍රීන්ට අන්පුරුෂයෝ ඉන්නවා. බොහෝ පුරුෂයන්ට අන් ස්ත්‍රීන් ඉන්නවා. එක මිනිහට ගෑනු දෙන්නෙක් ඉන්නවා. ඒ ගෑනු දෙන්නෙක් ඉන්නේ නිකන් නෙමෙයි. අනුන්ගේ ගෑණියෙක් ඉන්නේ. ගෙදර ගෑණි, ඔෆිස් එකේ තව ගෑණි. ඒ ගෑණිට තව මිනිහෙක් ඉන්නවා. මේ විදිහට මේ සමාජයේ කාම මිත්‍යාචාරය කියන එක අතිශය බලවත් වෙලා තියෙනවා. මේ මෝඩ මිනිස්සු හිතනවා වෛශ්‍යාවක් ගාවට යන්නේක මිත්‍යාචාරයයි අනුන්ගේ බිරිඳ පරිහරණය කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා. ඊළඟට ඉස්කෝලේ ළමයි
ක්ලාස් යනවා කියලා රූම් වලට යනවා. ඒක අතිශය බලවත් කාමීත්‍යාචාරයක්. අතිශය බලවත්. නමුත් ඔවුන් හිතන් ඉන්නේ ඒක කාමීත්‍යාචාරයක් නොවේ කියලා. ඔවුන්ට හිතෙනවා ඒක කාමීත්‍යාචාරයක් නෙවෙයි කසාද වෙදපු ස්ත්‍රියක් එක්ක යන එක විතරයි කාමීත්‍යාචාර කියලා. නැහැ. නව යෞවනියක් විවාහ නොවෙච්ච දෙමව්පිය යටතේ රැකෙන නව යෞවනියක් තරුණියක් එක්ක කාමයේ යෙදෙන එක අතිශය බලවත් මියගිය සැනින් නිරයට ඇදහෙලන මහා භයානක අකුසලයක් ඒක. මොකද යම් හේකින් තමන්ගේ විවාහ නොවිච්ච නෑඹුල් දියණිය පුරුෂයෙක් එක්ක මේ ආකාරයෙන් හැසිරෙනවා කියලා දැනගත්තොත් ඒ දෙමව්පියන්ට ඇතිවෙන ගින්දර කොච්චරද? උහුලන්න පුළුවන් ඒ දෙමව්පියන්ට. උහුලන්න බැරි ගින්දරක් ඇති වෙනවා. එහෙනම් දෙමව්පියන්ට එපමණ බලවත් ගින්දරක් ඇති කරන්නා වූ ඒ ක්‍රියාව තුළින් උපදින්නේ මහා බලවත් පාපයක්. මියගිය සැනින් යොදුන් ගණන් උස ගිනිදැල් මැදි දැවෙන්න වෙනවා. මහා ප්‍රතාප තාප ප්‍රතාප කියන නිරවලට ගිහිල්ලා. රෞරව මහා රෞරව කියන නිරවලට ගිහිල්ලා. ලෝහකුම කියන නිරයටපත් වෙලා. මිනිස්සු නමුත් ඔවා දන්නේ නැහැ. මිනිස්සු හිතනවා ඒක ඇවිල්ලා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒව තමයි භයානක. එතකොට මිනිස්සු හිතනවා මේ මෝඩ මිනිස්සු හිතනවා ලංකාවේ ඔය වෛශ්‍ය ව්‍යාපාරය තිබුණා නම් අම්මෝ ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒක අපිට හෙන ගහලා ගියා වගේ වැඩක් කියලා. නමුත් ඒකෙන් තමයි මේ සියලු ව්‍යසන වෙලා තියෙන්නේ. එහෙම ඔබ අහලා ඇති අර සැලහිණි සංදේශේ ජයවර්ධනපුර පාරක් ගාන හිටියා කියලා වෛශ්‍යව රජ කාලේ. ඒ කාලවල මේ රටේ කාම මිත්‍යාචාරය තිබිලා නැහැ. යම් මිනිසෙක් කාමයේ කියන්නේ මේක කාමාවචර ලෝකයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන රාග දේශ මොහ නැසමින් නිවන් මඟ වඩලා නිවන් දැකලා රහත් ඵලයටපත් වෙලා හෝ ඒ මඟ වඩලා කෙලෙස් නිවාගෙන යන උතුමන්ට හැර අනිත් අයට කාමී පරිහරණය කරන්න ප්‍රශ්නයක් නැහැ. මේක කාම ලෝකයක්. එතකොට ඔවුන්ගේ තියෙන කාම අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න පරිසරයේ සමාජයේ තියෙන අවකාශ වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු අකුසලයට යොමු වෙනවා. එහෙමයි. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් අපි හිතන් ඉන්නවා මේ සංස්කෘතිය කියලා කුසලයේ අකුසලයේ අඳුරගන්න බැරි මිනිස්සු අකුසලයට පාර කපලා දීලා අඥානකම නිසා. එසේ නොවෙන්න අර විදිහට ව්‍යාපාරද ඔබම දන්නවා ඇති ඇමරිකාවේ ඉන්න නිසා ඒ රටවල මේ රටේ වගේ කාම මිත්‍යාචාරය නැතුව ඇති. නෑ සමාජයේ රටේ තියෙන ස්ට්‍රිප් ක්ලබ්ස් තියෙනවා. නොයෙකුත් තැන් තියෙනවා ඒ මිනිස්සුන්ට ගිහිල්ලා ඒගොල්ලෝගේ කායික අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන එන්න. කාගේවත් වෙනව බිරින්දවරු පරිහරණය වෙන්නේ නැහැ. නමුත් මෙහෙ බලන්න. දැන් බලන්න මේ කරන වැඩේ නිසා එක පවුලක දැන් අපි හිතමුකෝ යම් කිසි අම්මා දැන් ඔන්න ඉන්නවා පවුලක්. ඒ පවුලේ ඉන්න දරුවෝ දෙන්නේ. දරුවෝ දෙන්නයි බිරිඳයි මම මේ දන්නේවත් ඉන්නවා එහෙම. බිරිඳයි දරුවෝ දෙන්නයි තාත්තයි. අම්මට වෙන මිනිහෙක් ඉන්න ඔෆිස් එකේ. දැන් කී දෙනෙක් හිතේ ගිනි ඇවිලෙනවද? දරුවෝ දෙන්නගේ හිතේ ගිනි ඇවිලෙනවා. සැමියා මොහොතක් පාසා හූල්ල හඬ ඉන්නේ. ඊට පස්සේ සැමියාගේ දෙමව්පියෝ සහෝදරයෝ ඥාතින මිත්‍රාදීන් ඒ අයත් ශෝක කරනවා. ඒ අයගේ හදවත්වල ගිනි ඇවිලිලා. ඊට පස්සේ තරුණියගේ ඒ කාන්තාවගේ අම්මගේ තාත්තගේ ඒ දෙන්නගේ හදවත්වල ගිනි ඇවිලිලා. ඒ අයගේ සහෝදරවරුන්ගේ ඒ අයගේ හදවත්වල ගිනි ඇවිලිලා. එක ගෑණියෙක් කාම මිත්‍යාචාරය හැසිරෙනවා. එක මිනිහෙක්ව ගෑණියෙක් විශාල පිරිසකගේ හදවත්වල ගිනි ඇවිලිලා. මේව හිතුවේ නෑ. මේව දැක්කේ නෑ. එහෙනම් තවත් පිරිසකට ගින්දර දීලා දැන් යන්න පුළුවන් ඉන්නේ ස්වර්ගයටද? ගින්දර දියෙන් දැන්ටම තමයි යන්නේ ගින්දර දීප එක. ඒක ධර්මතාවක්. වංචිල්ලාව අල්ලු කරපු නිසා තමයි ආපස්සට ඉන්නේ. එහෙනම් අනුන්ට ගින්දර දුන්නොත් Tamanට එන්නේ මාර්ගද? ගින්දරම තමයි ඉන්නේ. ඒවා ඉන්නේ අතිශය බලවත් වෙලා. අපි හිතමු යම් ආකාරයකින් ඒ මිත්‍යාචාරයේ යෙදෙන යම් පුරුෂයෙක් හෝ බිරිඳක් ඒක අතිශය බලවත් වෙන තැනක් එනවා. අපි හිතමුකෝ පුරුෂයා කාම මිත්‍යාචාරයේ දෙනවා. එහෙම නැත්නම් ස්ත්‍රිය කාම මිත්‍යාචාරයේ දෙනවා. කසාද බඳපු දෙදෙනෙක්ගේ. එතකොට අපි හිතමුකෝ අපි උදාහරණයක් ගමු. සැමියා කාම මිත්‍යාචාරයේ දෙනවා බිරිඳ සීලවන්ත කෙනෙක්. ඒ කාන්තෙන් මෙන ගින්දර අතිශය බලවත්. කුමක් හේින්ද? බිරිඳගේ ගුණ මහත්වය නිසා. එසේ මෙසේ ගින්දරක් නෙවෙයි. මං කිව්වේ අර අම්මට ගහන කණේ පාරේ නිකන් පාරේ නිකෙට ගහන කණේ පාරේ දෙකක් නේ. එතකොට බිරිඳ සීලය රකින්න පතිවෘතාව රකින්න කාන්තාවක් වුණොත් ඒ බිරිඳගේ හදවතේ ගිනි අවුලපු සැමියාට ලැබෙන ගින්දර අප්‍රමාණයි අනන්තයි කොච්චරද කියලා ගා ගන්න බෑ. කෙලින්ම මැරිච්ච ගමන් නිරේ. ධර්මාභෝධය ලැබලා නැති කෙනෙක් නම් ආය අහන්න දෙයක් නැහැ. ධර්මාභෝධය ලැබලා නම් ඒ වැඩේ කරන්නේ.
එතකොට ඒකේම අනිත් පැත්ත. සැමියා සීලය රකින්න කෙනෙක් නම් බිරිඳ සැමියා සීලය රකින්න උසස් ගුණධර්ම ඇති ගුණ මහත්යෙන් යුක්ත කෙනෙක් නම් බිරිඳ දේව ඥානාචාරක යදුනා නම් සැමියාගේ හිතේ ඇතිවෙන ඉන්ද්‍ර අතිශය බලවත්. එහෙමනම් ඒයින් ලැබෙන කර්ම විපාකයක් අතිශය තියුණුයි කටුකයි. ආයි හිතන්න දෙයක් නැහැ. නිරේටම තමයි යන්නේ. ඒ නිසා බලන්න අපි ධර්මයේ වර්ධව ගත හැටි. එතකොට රජ්ජුරුවෝ අන්තපුරයත්යන් හිටියා කියන්නේ කාම මිත්‍යාචාරය නොවේ. ඔහුගේ තියෙන ධනය ශාස්ත්‍රීයවත් බව නිසා ඔහුට පුළුවන් වෙලා තිබෙනවා එතරම් බිරින්දාවරු ප්‍රමාණය නඩත්තු කරන්න. ඒක කාම මිත්‍යාචාරයට සම්බන්ධ එකක් නෙවෙයි. ඒකට කියන්නේ කාම සමාචාරය. පැහැදිලිද? එහෙමයි සර්. කාම මිත්‍යාචාරය වෙන්නේ අන්සතු කාමයන් බහැර කරගන්න. බලහත්කාරයෙන් හෝ උපක්‍රමයෙන් හෝ කූට වංචාවකින් හෝ පරිහරණය කිරීම. දැන් මේ ප්‍රශ්නට උත්තර ලැබුණා. එහෙමයි සමාජ. එතකොට සමාජ ඔය දැන් ඔය සිල්පද ගැන අහනින්ද මම ආයිත් අහන්නේ. දැන් සමහර කට්ටිය කියනවා ඔය පස්වෙනි සිල්පදේ මොකද්ද මේ? සුරාමේරය. ඊට පස්සේ ඔය දැන් ඔය ඇමරිකාව වගේ රටවල් වල ගංජා කියන එක මේ දැන් ඕන කඩේකින් අරගෙන බොන්න පුළුවන් එහෙම. එතකොට සමහර කට්ටිය නොයෙකුත් ගංජා නොවනවත් ඔය මෂ්රූම්ස් ඒවා අරගෙන භාවනා කරන්න ඒවට යොදා ගන්නවා. එතකොට මොකක්ද සමාජය? එතකොට අපි ඒක නිරවුල් කරගන්න කොහොමද? ඒක දැන් මේ මම ඔබට කරුණාවෙන් කියනවා මේ වගේ දේවල් මම ඔබට ධර්මයෙන් විග්‍රහ කරන්නම්. හැබැයි මේවා අර වගේ ප්‍රසිද්ධ මාධ්‍යයකට දැම්මොත් එහෙම වෙන්නේ මේවා හරියට තේරුම් අරගෙන අහලා බලලා තේරුම් ගන්න නැතුව පොඩ්ඩ අහලා ඒ කියන්නේ දැන් අපි කතාවේ මුල විතරක් අහලා මැද අදහන්න නැතුව තීරණ ගන්න මෝඩ මිනිස්සු ඉන්නවා. එහෙමයි සර්. ඒ මිනිස්සු මුල අහලා ටක් ගාලා අපවාද කරලා විනාශ වෙනවා. ඒ නිසා මම මේ කියන්නේ ඔබ දැනගැනීම පිණිස මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලයේදී භික්ෂූන්ටවත් මේ මත්පැන් බොන්නවත් වාරණයක් තිබුණේ නැහැ. සාගත කියලා භික්ෂුවක් තමයි මුලින්ම මේ ඒ වාරණයට ලක් වෙන්නේ. ඒ කියන්නේ මුල් කාලේ හාමුදුරුවෝ පවා මත්පැන් බීලා තියෙනවා. මුල්ම කාලේ. සාගත කියලා එක්තරා හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙනවා බොහොම 이르දිවන්ත. හැබැයි රහත් මේ මාර්ගඵලලාභියෙක් නෙවෙයි. පෘථග්ජන භික්ෂුවක්. හැබැයි ලෞකික පැත්තෙන් ඉස්සරහට ගිය කෙනෙක්. ඉතින් ලෞකික ධානය 이르දිත් තිබිලා තියෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නත් බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවෝ සාගත නම ඒ කාලේ උපාසකයෙක් එක්ක යනවා ගෙවල් වලට බණ කියන්න. හාමුදුරුවෝ බණ කියනකම් උපාසකයා කරන්නේ මොකද්ද? හොන්දට කටකපල ගහනවා ඊට පස්සේ ඉඳගෙන. බීලා තියෙන්නේ කාපෝති කියලා බීමක්. අනිවාර්යෙන් කසිප්පු. කපෝති. ඔව්. කපෝති වෙන්නම ගහනවා කපෝති. ඔව්. කාපෝති කියලා කියන්නේ කපෝති දෙකම තියෙන කපෝති කියමුකෝ. ඔව්. කපෝති වෙන්නම දැන් කපෝති කියන වචනේ ඇවිල්ලා තියෙන එක නැති. කපෝති වෙන්නම අර මිනිහා පැත්තට ඉඳන් බොනවා. හාමුදුරුවෝ බණ කියනවා හාමුදුරුවොත් එක්ක ගිය දායකයා කපෝති වෙන්න ගහලා ඉන්නවා. දැන් ওই විදිහට දිගට ওই විදිහට බණ කියන්න ගියාම අර දායකයාත් මොකද කරන්නේ? තක්කඩි දායකේ ඔව්. මේ කකුල් දෙක බුදුරජාණන් වහන්සේලා හොඳ නැහැ මම හිතන්නේ. මොකද? නෑ මේ කකුල් දෙක දික් කර මෙයා නෝනා කකුල් දෙක බුදු හොඳ නැද්ද කියලා. ඔව් හොඳ නැද්ද ආය හන්දක් දෙයක්. කකුල් දෙක ඉතුරු වෙන්නේ නැති. අරකට හිටලා මට කකුල් දෙක දික් කරන්න තොර ප්‍රශ්නයක්. ඒකට කකුල් දෙකට ප්‍රශ්නයක්. සමානයි. ඊට පස්සේ හාමුදුරුවෝ දැන් බණ කියනකොට ඊට පස්සේ දායකයා කියනවා හාමුදුරුවෝ දැන් බණ කිව්වනේ දැන් ඊට වහන්සේට මහසිත යන්නේ පොඩ්ඩක් ගහමු. පොඩි එකක් කියලා හාමුදුරුවන්ට පොඩ පුරුදු කරනවා. ඊට පස්සේ හාමුදුරුවෝ බණ කියන්න ගිහලා මොකද කරන්නේ? හාමුදුරුවෝත් බණ කියවලා කපෝති වෙන්න ගහලා දෙන්නත් එක වැන්නේ ඉන්නවා. ඔහොම දවසක් එනකොට දායකයන්ට වඩා හාමුදුරුවෝ කපෝති ගහලා කපෝති වෙලා වැටලි ඉන්නවා කාමෝක. බුදුරජාණන් වහන්සේ එතනින්ම අරිනවා. තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔය භික්ෂුව වහම කරට ගමු කියලා. ඊට පස්සේ රහත් අරිහත් බාඩ පත්වෙච්ච භික්ෂුවක්ද? නෑ නෑ. පෘථග්ජන භික්ෂුව. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ ටික මේ සාගත භික්ෂුව කර තියාගෙන ගියලා ජේතවනාරාමේ දැන් උන ආරාමයේ ඇතුළට ගෙනාවා.
ගෙනලා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉන්නවා. කපු මේ හාමුදුරු සාගත හාමුදුරු ඔහොම දැන් ඉස්සරහා තියලා තියෙනවා. ටික වෙලාවක් යනකොට මේ කැරකිලා වෙරිමර ගාතේනේ. බුදුහාමුදුරු දිහාට කකුල් දෙක දාලා හැරෙනවා. දැන් අර විදියට බුදුහාමුදුරු දිහාට කකුල් දෙක හරවලා හැරෙනවා. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ ටික මෙන්න භාගතුන් වහන්සේ දෙසට මොහු කකුල් දෙක දිගු කරා කියලා අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ ටිකක් යනකොට ඔළුව කහලා ආයි අර පැත්තට හරව ගන්නවා කකුල් දෙක. දැන් මොහොම තුන් පාරක් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ නිහඬව බලන් ඉඳලා අහනවා මහාන මේ සාගත භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇත්තෙක්ද නැත්තෙක්ද කියලා. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ කියන ස්වාමීනි සාගත භික්ෂුව ඔබ වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාව ඇති. මහාන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති සාගත අද මොකද මෙහෙම හැසිරෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ ඉතින් දන්නේ නැතුව නේ දැන් උන්වහන්සේ මේ ශික්ෂා පනවන්න හදන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි සාගත භික්ෂුව අද මේ මත්පැනි මත් වෙලා ඔහුගේ සිත විකල් වෙලා සිහිය විකල් වෙලා ඒකයි ඔහොම හැසිරෙන්නේ කියලා. එසේනම් මහණ අද සිට ඔබ මෙසේ හැසිරෙව් මෙසේ හික්මෙව් කියලා අන්න සුරාපාන ශික්ෂාපදේ පනවන භික්ෂුන්ට. ඒ මොහොතේ තමයි විනය ශික්ෂා පනවන්නේ. මේක විනය පිටකේ තියෙනවා. සුරාපාන වර්ගය. ඔන්න අරගෙන බලන්න පුළුවන් සුරාපානේ පිළිබඳ භික්ෂූන්ට විනය පිටකේ සුරා කාණ්ඩේ ඔන්න සුරා කාණ්ඩේ කියලා මට මතකයි. හරියට පාචිත්ත පාළි හරි ඔන්න ඔහොම එක තියෙනවා. අරගෙන බලන්න මුලම ඇති. ඒ පොඩ්ඩක් බලනකොට ඔක බලා ගන්න පුළුවන්. මට කාණ්ඩේ මතක නැහැ. කොහොම හරි මුලම තියෙනවා. හරි. මේ සාගත භික්ෂුවේ කතාව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය විනය පිටකයේ නොයෙකුත් සිල්පද 200 ගණක් තියෙනවා කියලා 227ක් තියෙනවා කියලා කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක් පිළිපදින්න ඕන. එතකොට මම අහලා තියෙනවා නොයෙකුත් භික්ෂුන් වහන්සේලා කියනවා දැන් අද කාලේ වෙනස් වෙලා ඔක්කොම අපිට කරන්න බෑ. එහෙම කියලා හුඟක් දේවල් වෙනස් වෙලා කියලා ඒගොල්ලෝ ඒවා සමහර ඒවා පිළිපදින්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒවා පිළිපදින්නේ නැති වෙනකොට ඒ භික්ෂුව නිරයට යනවා කියලා කියනවා. ඉතින් ඒවා ඇත්තද? මෙහෙමයි. ඒක තමයි වැඩේ තියෙන්නේ. දැන් අවුරුදු 20ක් යනකම් දැන් ඒකෙන් අර කතා පොඩ්ඩක් මගහැරුණා. දැන් එතකොට සාගත භික්ෂුවටත් එසේ පැනෙවුවානේ. එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ මත්පැන් කියන එක සිහිය විකල් වෙන්න හේතුවක් වෙන්නේ. එහෙමයි. ඒ නිසා ඒක පරිහරණය කරන්න එපා. ප්‍රමාදයට හේතු වෙන නිසා ඒ අයුරින් ඒ පරිහරණය කරන්න එපා කියලායි කිව්වේ. එහෙමයි. තේරුණේ? එහෙමයි. මේවා කියන්න බය ඒකයි. මේ ධර්මය මිනිස්සු තෝරගෙන දින විදිහ හරි වැරදි. එහෙමයි. ඒ කියන්නේ දැන් ඔබ ආහාරයක් කරන් මත් වෙනවා. එහෙමයි. එතනත් මේ මතනේ තියෙන්නේ. එතකොටත් ඔබ සූරා පේරේ මජ්ජිම මදට්ටාන කියන එකට අහු වෙනවා. එහෙනම් මේ කිව්වේ දැන් අරිෂ්ටයක් බීලා මත් වෙනවා. එතකොටත් ඒකට මත් ආයි තියෙනවා. එහෙනම් මේ කිව්වේ අකුසලයට ප්‍රත්‍ය වෙන ආකාරයෙන් හිත විකල් වෙන මට්ටමට මේ දේවල් පරිහරණය කරන්න එපා කියලා. තේරුණේ? එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමී හැසිරෙන්න එපා කියලා නෙවෙයිනේ. උන්වහන්සේ දේශනා කළේ කාම මිත්‍යාචාරී හැසිරෙන්න එපා. එහෙමයි. භික්ෂුවට කාම සමාචාරයක් තහනම් කළා. මොකද භික්ෂුව යන්නේ නිවනටනේ. එහෙමයි. ඉහි ජීවිතේ ඉන්න කෙනාට කාම ලෝකේ හැසිරෙන්න අයිතියක් තියෙනවානේ. එහෙමයි. දෙවියන් අතරත් මත්පැන් තියෙනවා. තව මොනවද කතා කරන්නේ?